අයිබන් පුතේ අද මං ආවේ මගේ island rank create paper එකේ 2023 ළමුන් සඳහා දෙවෙනි paper එක කතා කරන්න. මේක බලන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම පළවෙනි paper එකේ බලලා ඉන්න. හරිද? හරි. මොකද්ද genuine island rank paper number 1. එතන පුතේ ගන්න අද paper එකේ MCQ 20ක් තියෙනවා. වචන තියෙන්නේ MCQ 20ක් තියෙනවා. හරි ගන්න පුතේ පළවෙනි ප්‍රශ්නය. මොකද්ද පුතේ පළවෙනි ප්‍රශ්නය? ඇල්ෆා කිරණ සම්බන්ධයෙන් වන මින් කුමන ප්‍රකාශය අසත්‍ය වේද? ඇල්ෆා කිරණ සම්බන්ධයෙන් මින් කුමන ප්‍රකාශය අසත්‍ය වේද? මොකද්ද මේ ඇල්ෆා කියන්නේ? මේ ඇල්ෆා කියලා කියන්නේ පුතේ අස්ථායි න්‍යෂ්ටියකින් විකිරණ නිකුත් වුණාට පස්සේ ඒ විකිරණ වලින් එක විකිරණයක් තමයි ඇල්ෆා කිරණ කියලා කියන්නේ. හොඳට බලා ගන්න. මෙන්න මේ වගේ ලෙඩ් කොපුවක් තියෙනවා. මේ ලෙඩ් කොපුව තුල අපි දාමු පුතේ මොනවද? රේඩියම් වගේ විකිරණශීලී මූලද්‍රව්‍යයක්. රේඩියම් වගේ විකිරණශීලී මූලද්‍රව්‍යයක් දාමු. දැම්මට පස්සේ පුතේ මෙතන විද්‍යුත් ඝන ක්ෂේත්‍රයකුයි විද්‍යුත් ඍණ ක්ෂේත්‍රයකුයි තිබ්බහම මොකද වෙන්නේ පුතේ? මෙන්න මෙහෙම කිරණ ගමන් කරනවා. එක කිරණයක් තියෙනවා කෙලින් ගමන් කරනවා. අන්න එයාට අපි කියන මොනවා කියලාද? ගැමා කිරණ. තව එක විකිරණයක් තියෙනවා පුතේ. එයා ධන අග්‍ර දිශට හැරිලා ගමන් කරනවා. එයාට අපි කියනවා බීටා කිරණ. තව එක විකිරණයක් තියෙනවා. එයා ඍණාග්‍ර දිශට හැරිලා යනවා. අන්න එයාට අපි කියන පුතේ ඇල්ෆා කිරණ කියලා. දැක්කද ඒක? එතකොට අපි ප්‍රධාන වශයෙන් මේ පාඩමේදී කතා කරන විකිරණ ආකාර දෙකයි. මොනවද පුතේ? ඇල්ෆා කිරණ, බීටා කිරණ සහ ගැමා කිරණ. හරි. මොකද්ද මේකේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ? මින් කුමන ප්‍රකාශය අසත්‍ය වේද කියලා. දැන් අපි දන්නවා ඇල්ෆා, බීටා, ගැමා කොහොමද නිකුත් කරන්නේ? අස්ථායි න්‍යෂ්ටියකින් මොකද වෙන්නේ? විකිරණශීලී මූලද්‍රව්‍යයන් මගින් තමයි පුතේ නිකුත් කරන්නේ. හරි. මේ ඇල්ෆා බීටා ගැමා ගත්තාම විනිවිද යාමේ බලය වැඩි වෙන්නේ කාගේද? මේ ඇල්ෆා කියන එක කියන පුතේ මෙහෙම අපිට පොඩි රොඩ් එකකින් හරි කවන්නේ ඇල්ෆා කිරණ නවත්තන්න පුළුවන්. මෙන්න මේ වගේ පත්තර පිටුවකින් වගේ අපි නවත්තන්න පුළුවන් මොනවද? බීටා කිරණ. මේ ගැමා කිරණ එක අපිට ලොකු කොන්ක්‍රීට් එකකින් හරි පුතේ විනිවිද යවන්න පුළුවන්. ඒ කියන්නේ විනිවිද යාමේ හැකියාව වැඩි වෙන්නේ කොහමද? ඇල්ෆාට වඩා බීටාගේ වැඩි, බීටාට වඩා ගැමාගේ වැඩි. මේ පැත්තට විනිවිද යාමේ බලය වැඩි වෙනවා. හරිද? එතකොට පළවෙනි ප්‍රකාශය මොකද වෙන්නේ? හරි. ප්ලස් එක හරි. දෙවෙනි එකට යමු. ඇල්ෆා කිරණවල අයනීකාරක බලය ඉහළ වේ. හරි පුතේ. අයනීකාරක බලය වැඩි වෙන්නේ ඇල්ෆාගේ වැඩි අයනීකාරක බලය, ඊට පස්සේ බීටාගේ, ඊට පස්සේ ගැමාගේ. මෙන්න මේ පැත්තට අයනීකාරක බලය වැඩි වෙනවා. තේරුණාද පුතේ? හරි. ඊළඟට ඇල්ෆා කිරණ ආලෝකයේ ප්‍රවේගයට සමානම් වාගේ ප්‍රවේගයකින් ගමන් කරයි. තුන්වෙනි එක. මොකද කියන්නේ පුතේ? ඇල්ෆා කිරණ ආලෝකයේ ප්‍රවේගයට සමානයි වේගයකින් ගමන් කරයි. මේ ඇල්ෆා කිරණ මේ පුතේ ආලෝකයේ ප්‍රවේගයට සමානයි ගමන් කරන්නේ මොනවද? බීටා කිරණ. ඇයි හේතුව? බීටා කිරණයම ගමන් කරන්න හේතුනේ පුතේ. ඇයි මෙයා මෙන්න මේ බීටා කියන එක කියන පුතේ මොකද්ද? විද්‍යුත් චුම්බක විකිරණයක් ඉඳා. විද්‍යුත් චුම්බක තරංගයක් තමයි මේ ගැමා කියන එක කෙනා. එතකොට එයා විතරයි අපිට ආලෝකයේදී මොකද වෙන්නේ? ආලෝකයේ ප්‍රවේගය වෙන 3 වැඩි කිරීම 10/8යි ms ඍණ එකක ප්‍රවේගයකින් ගමන් කරන්නේ. තේරුණාද පුතේ? එතකොට අපිට ඒ උත්තරය වැරදි කියලා කියන්න පුළුවන්. 2 හරි 3 වැරදි. වැරදි උත්තරය 3. හතරවෙනි එකත් බලමු පුතේ. ඇල්ෆා කිරණ වල පතය විද්‍යුත් ශ්‍රේෂ්ඨ මගින් වෙනස් කෙරේ. හරිනේ? මෙන්න පුතේ විද්‍යුත් ශ්‍රේෂ්ඨයක් දැම්මාට පස්සේ ඍණ විද්‍යුත් ශ්‍රේෂ්ඨයේ පැත්තට පුතේ මොකද වෙන්නේ? ගමන් කරනවා. ඊළඟට ඇල්ෆා කිරණ වල පතය චුම්බක ශ්‍රේෂ්ඨ මගින් වෙනස් කෙරේ. හරි පුතේ. ධන චුම්බක ඍණ චුම්බක ශ්‍රේෂ්ඨ තිබ්බොත් මොකද වෙන්නේ? ඒ ඍණ චුම්බක ශ්‍රේෂ්ඨ පැත්තට
ගමන් කරනවා. උතර අපිට කියන්න පුළුවන් මොකද්ද? ඇල්ෆා කිරණ ඕනෑම විද්‍යුත් චුම්බක ශ්‍රේෂ්ඨ වලදී පුතේ මොකද කරන්නේ? වෙනස් කරන්න පුළුවන් කියලා. එතකොට වෙන්නේ නැත්තේ මොකද්ද මේකේ උත්තරය? ඇල්ෆා කිරණ ආලෝකයේ ප්‍රවේගයට සමානම වාගේ ප්‍රවේගයකින් ගමන් කරයි. ඒක පුතේ වෙන්නේ නැහැ. ඇයි ඒ? මෙයා දෘශ්‍ය ආලෝකයේ තියෙන විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තියෙන එකක් නෙමෙයි. ගැමා තමයි පුතේ ආලෝකයේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඒක තමයි පුතේ අසත්‍ය පිළිතුර. පළවෙනි එකට උත්තරේ කීයද පුතේ? 3. හරිද? හරි. ලියා ගන්න පොඩ්ඩක් මේක. හරි. පුතේ ගන්න දෙවෙනි ගාන. දෙවෙනි ගාන කියන්නේ මොකද්ද? පරමාණුවේ න්‍යෂ්ටියේ තරම ප්‍රථමයෙන් නිරීක්ෂණය කරනු ලැබුවේ. පුතේ පරමාණුවේ න්‍යෂ්ටියේ තරම නිරීක්ෂණය කරේ පුතේ මෙන්න මේ වගේ ඇල්ෆා කිරණ න්‍යෂ්ටිය ඔස්සේ යවුවා පුතේ. මෙන්න මේ පරමාණුවට උඩින් වලින්ම පරමාණුවේ පුතේ මෙන්න මේ හරයෙන් ඇල්ෆා කිරණ යවුවා. එතන මොකද වෙන්නේ? ඇල්ෆා කිරණ යවුවාම ලක්ෂයක් විතර පුතේ ආය හැරෙන්නේ නැතුව කෙලින්ම ගියා. කොච්චරක් විතරද? ලක්ෂයක් විතර හැරෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ දෙවෙනි එක ආය ගැහුවා ඇල්ෆා කිරණ ආයත් ලක්ෂයක් වගේ ගැහුවා. ලක්ෂයකින් ටිකක් ලං කරලා ගැහුවා. එතන මොකද වෙන්නේ ඇල්ෆා කිරණ? එම ගැහුවාම මොකද වෙන්නේ පුතේ? 1000ක් විතර පොඩ්ඩක් ඇද වෙලා ගියා. 1000ක් 100ක් අතර පුතේ ප්‍රමාණයක් ඇද වෙලා ගියා. ඊළඟට තව එකක් දැම්මා. එන්න මේ මැදින් යවුවා. මැදින් යවුවාම පුතේ ලක්ෂයක් යවුවාම එකක් විතර ආය හැරිලා ගියා. එතකොට කොච්චරද පොඩු? පුතා කොච්චර පොඩිද න්‍යෂ්ටි කියන එක? ඇල්ෆා කිරණ ලක්ෂයක් යවුවාම එකක් හැරිලා යන්න තරම් පුතේ කුඩයි කියලා ඇල්ෆා කිරණ ප්‍රකිරණයේ භාවිතයෙන් තමයි පුතේ අපේ මේ න්‍යෂ්ටියේ තරම හොයාගත්තේ. එතකොට උදේ බලන්න පළවෙනි උත්තරේ තියෙනවා මොකද්ද? 2ට 1 ඇල්ෆා කිරණ ප්‍රකිරණයේ භාවිතයෙන්. ලියා ගන්න. ඇල්ෆා කිරණ පරමාණුව වෙත යොමු කිරීමේදී ඇල්ෆා කිරණ පරමාණුව වෙත යොමු කිරීමේදී එය කිසිදු වෙනසක් සිදු නොවි ඇල්ෆා අංශු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ගමන් කරනු ලබයි. තවදුරටත් යෙදීමේදී දෙවන රූපයේ පරිදි ඇල්ෆා කිරණ 100ක් 1000ක් අතර ප්‍රමාණයක් තරමක් හැරී ගමන් කරයි. දෙවන රූපයේ පරිදි ඇල්ෆා කිරණ 100ක් 1000ක් අතර ප්‍රමාණයක් හැරී ගමන් කරයි. ඇල්ෆා කිරණ පරමාණුව මැදේ යෙදෙන විට ඇල්ෆා කිරණ පරමාණුවේ මැදයට යෙදෙන විට ඇල්ෆා අංශු එකක් පමණ නැවත හැරී ගමන් කරයි. හරි පුතේ ටක් ගාලා මේක අඳ ගන්න. ටක් ගාලා. ඒ කියන්නේ ඇල්ෆා කිරණ ප්‍රතිකිරණ පරීක්ෂාවෙන් තමයි මොකද්ද පරමාණුවේ න්‍යෂ්ටිකයේ තරම අපි හොයාගත්තේ. හරිද? ඕකේ. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. හොඳට අහගන්න. තුන්වෙනි ප්‍රශ්නය. මොකද්ද කියන්නේ? පරමාණුව සඳහා වන න්‍යෂ්ටික ආකෘතිය පදනම සැපයෝ පරීක්ෂණයේදී ගයිගර් සහ මාස්ටර්ස් විසින් උපයෝගී කරගත් අංශු පිළිබඳව මින් කවර ප්‍රකාශය වඩාත් උචිත වේද? ඒ කියන්නේ ගයිගර් සහ මාස්ටර්ස් පුතේ න්‍යෂ්ටියේ මේ පරමාණුවේ තරම හොයාගන්න මොකද කරේ? මෙන්න මේ න්‍යෂ්ටික ආකෘතිය සඳහා මොකද කරන්නේ? අංශු පිළිබඳව මින් කවර ප්‍රකාශයක් අසත්‍ය වේද?
පුතේ බලා ගන්න සත්‍යවේදී කියලා අහන්නේ ගයිගර් සහ මාස්ටර්ස් විසින් උපයෝගී කරගනු ලැබුවේ ත්වරණය කරන ලද අංශුය. ගයිගර් සහ මාස්ටර්ස් විසින් උපයෝගී කරනු ලැබුවේ කැතෝඩ කිරණය. ගයිගර් සහ මාස්ටර්ස් විසින් උපයෝගී කරනු ලැබුවේ ත්වරණය කරන ලද කැතෝඩ කිරණය. ගයිගර් සහ මාස්ටර්ස් විසින් උපයෝගී කරනු ලැබුවේ ත්වරණය කරන ලද නියුට්‍රෝනය. එතකොට පුතේ මේකේ ඔක්කොම වැරදි නේද? ගයිගර් සහ මාස්ටර්ස් පුතේ අපි දැන් ඉස්සෙල්ලා කතා කරා යොදාගත්තේ මොකද්ද? ඇල්ෆා කිරණ. ත්වරණය කරන ලද අංශුකම් බෑ පුතේ. ඇල්ෆා කිරණ අංශුකම් පුතේ මෙයාලා යොදාගත්තේ. එතකොට පුතේ ඉහත සඳහන් සියල්ලම අසත්‍යයි කියන එක තමයි උත්තරේ එන්නේ. 3ට 5. ඊළඟට පුතේ අපි හතරවෙනි ගානට යමු. හතරවෙනි ගානට යමු. මොකද්ද කියන්නේ? CO කාබන් මොනොක්සයිඩ් තියනවලු. මේ කාබන් මොනොක්සයිඩ් එක්තරා නියදියක තියෙනවා පුතේ කාබන් 6014 ඒකේ තියෙනවලු ඔක්සිජන් 16 8 තියෙනවලු. ඔක්සිජන් 16 8 තියෙනවලු. ඊළඟට තවත් නියදියක් තියෙනවලු පුතේ කාබන් 12 6 අන්තික ඒකේ තියෙනවලු ඔක්සිජන් 18 8 තියෙනවලු. මෙන්න මෙහෙමලු තියෙන්නේ. මෙන්න මේ සමස්ථානික දෙකේ නියදි දෙක අතර සැලකිය යුතු වෙනසක් දක්වන ගුණාංගය වන්නේ. දැන් මට කියන්න බෑ මේ සමස්ථානිකවල නියදි දෙකක් තියෙනවා. එතකොට පුතේ මෙයාලා මොනවද පුතේ වෙනස් වෙන්නේ? සැලකිය යුතු වෙනසක් දක්වන ඒවා. මෞලික පරිමාව, මෞලයක තියෙන පරිමාව. එතකොට පුතේ ඒක වෙනස් වෙන්නේ නැහැ. මෞලයක තියෙන පරිමාව වෙනස් වෙන්නේ නැහැ. රසායනික ප්‍රතික්‍රියාව කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. ඇයි ඒ? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැති හින්දා. එතකොට ඊළඟට තියෙනවා මෞලික ස්කන්ධය. පුතේ මෞලික ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට පුතේ වෙනස් වෙන්නේ මොකක්ද? එකම එකක්. මොකද්ද? සාஓපීදීදී ඝනත්වය. අයියේ සමස්ථානික වලදී භෞතික ගුණ මොකද වෙන්නේ පුතේ? වෙනස් වෙන හින්දා. ලියා ගන්න. සමස්ථානික වල එකම රසායනික ගුණයන් පවතී. එකම රසායනික ගුණයන් පවතී. සමස්ථානික වල එකම රසායනික ගුණයන් පවතී. සමස්ථානික වල එකම රසායනික ගුණයන් පවතී. වෙනස් වන්නේ භෞතික ගුණ පමණි. භෞතික ගුණ පමණි. වෙනස් වන්නේ භෞතික ගුණ පමණි. ඊළඟට රසායනික ගුණ ගාවින් ලියා ගන්න. රසායනික ගුණ ගාවින් ලියා ගන්න පුතේ. රසායනික ගුණ රඳා පවතින්නේ පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතය. රසායනික ගුණ රඳා පවතින්නේ පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුවය. භෞතික ගුණ රඳා පවතින්නේ පරමාණුවේ ස්කන්ධය මතය. පරමාණුවේ ස්කන්ධය මතය. විතර පුතේ හතරවෙනි එක්කෙනාගේ උත්තරේ එන්නේ මොකද්ද? හතරවෙනි උත්තරය. මොකක්ද එන්නේ? හතරවෙනි උත්තරය. ඔහොම බලමු පුතේ පස්වෙනි එක. ජෙනුවින් විදිහට පුතේ කියලා දෙන්නේ ඈ. අපි හිතලා ගන්න විදිහට මේ කියලා දෙන්නේ ඈ. ලොකෝ නෝට් නෑ. කෙටියෙන් හැම සතියෙම අපි මේ ජෙනුවින් අයිලන්ඩ් රෑන්ක් ක්‍රියේට් පේපර් එකට අපි ජොයින් වෙලා පුතේ ලස්සනට වැඩක් කරගමු. බලා ගන්න පස්වෙනි ගාන මූලද්‍රව්‍යයක සමස්ථානික පිළිබඳව පහත කුමන ප්‍රකාශය වැරදිද? සමස්ථානිකයක්. අන්න අපිට පුළුවන් සමස්ථානික දෙයක් ගමු. දැන් මෙහෙම දෙයක් ගමුකෝ. අපි ගමු ක්ලෝරින් 35 17 ක්ලෝරින් 37 17. එන්න මෙයාලා සමස්ථානික. සමස්ථානික කියන්නේ මොකද්ද? එකම පරමාණුවක වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු තියෙනවා නම් අපි ඒවට කියනවා මොනවා කියලාද පුතේ? සමස්ථානික කියලා. එකම පරමාණුවක වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු වලට අපි කියනවා මොනවා කියලාද? සමස්ථානික කියලා. එතකොට
මේ සමස්ථානිකයක් ගැන කතා කරද්දී අපිට මොනවද පුතේ වෙන්නේ? එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇත. හරිනේ පුතේ. මෙන්න මේ ප්‍රෝටෝන මේ පරමාණු ක්‍රමාංකය සමානයි කියන්නේ උදාසීන පරමාණුවක් හින්දා මොකද වෙන්නේ පුතේ? අනිවාර්යෙන්ම එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙන්නේ. ඇයි ඒ? ප්‍රෝටෝන සංඛ්‍යාව එක හින්දා. හරිද? ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා කියන්නේ ධන ආරෝපණයක් හදන්න ඕනේ. ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා කියන්නේ ඍණ ආරෝපණයක් හදන්න ඕනේ. මෙතන පුතේ උදාසීන පරමාණුවක් හින්දා පරමාණු ක්‍රමාංකයේ පවතින ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තමයි පුතේ තියෙන්න ඕනේ. එතකොට පළවෙනි උත්තරේ මොකද වෙන්නේ? ඉහළ ඝනත්වයක් ඉහළ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් එකම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇත. ඒ උත්තරේ හරි. දෙවෙනි එක මොකක්ද කියන්නේ පුතේ? එකම ඝනත්වයක් ඇත. වැරදි. ඇයි ඒ? මෙයාලගේ ස්කන්ධ වෙනස් වෙනවා. ස්කන්ධ වෙනස් වෙනවා. ඒතර පුතේ මොකද වෙන්නේ? භෞතික ලක්ෂණ වෙනස් වෙනවා. එතකොට සමස්ථානික වල හැමතිස්සෙම භෞතික ලක්ෂණ වෙනස් වෙනවා. ඒතර දෙක වැරදි. තුන්වෙනි එක මොකද්ද කියන්නේ? තුන්වෙනි එක කියන්නේ පුතේ මෞලික පරිමාව රසායනික ලක්ෂණ සමාන වේ. හරි පුතේ අයියේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සමානයි. තුන්වෙනි එකේ තියෙන රසායනික ලක්ෂණ සමාන වේ කියලා තුන්වෙනි එක සමානයි. එතකොට පුතේ හතරවෙනි එක ගන්න වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවක් ඇත. වෙනස් නියුට්‍රෝන සංඛ්‍යාවක් ඇත. හරිනේ පුතේ? පරමාණු ක්‍රමාංකය සමානයි ස්කන්ධ ක්‍රමාංක අසමානයි කියන්නේ මෙන්න මෙයාලගේ තියෙන පුතේ ප්‍රෝටෝන. මෙයාලගේ තියෙන මොනවද? ප්‍රෝටෝනයි නියුට්‍රෝන වල එකතුවක්. ඒතර මේ ප්‍රෝටෝන සංඛ්‍යාව ටික සමානයි නම් වෙනස් වෙන්නේ මොනවද මේ? නියුට්‍රෝන ටික. තේරුණාද පුතේ? අන්න එහෙම තමයි පුතේ වෙනස් වෙන්නේ. ඊළඟට එකම ප්‍රෝටෝන සංඛ්‍යාවක් ඇත. පහත් හරි. එතන උත්තරේ කියන පුතේ පහට දෙවෙනි එක තමයි පහට එන්නේ. හරිද? හරි. ටක් ගාලා ලියා ගන්න. හරි. පුතේ අපි එහෙනම් ඊළඟට යන්නේ පුතේ 6 වෙනි ප්‍රශ්නෙට. බලන්න මැග්නීසියම් 25 12 මෙතන තියෙනවා පුතේ ධන දෙක. මැග්නීසියම් 25 12 ධන දෙක තියෙනවා. මේ මැග්නීසියම් 25 12 ධන දෙකේ අහනවා අපෙන් අහනවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව හරිනේ. හරි. දැන් පුතේ අපි දන්නවා උදාසීන පරමාණුවක නම් මෙන්න මේ පරමාණු ක්‍රමාංකයට සමාන ප්‍රෝටෝන සංඛ්‍යාවට ඉලෙක්ට්‍රෝන සමාන වෙන්න ඕනේ. උදාසීන පරමාණුවක නම් මෙන්න මේ පරමාණු ක්‍රමාංකයේ සහිත ප්‍රෝටෝන සංඛ්‍යාවට මොකද ඉලෙක්ට්‍රෝන සමාන වෙන්න ඕනේ. ඒ වුණාට මෙතන දැන් ධන දෙකක් තියෙන්නේ. එතන මොකද වෙන්නේ? ධන දෙකක් තියෙන. එතන මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා කියන්නේ මොකක්ද සිද්ධිය? එතකොට මෙතන මේ පරමාණු ක්‍රමාංකයට වඩා ඉලෙක්ට්‍රෝන දෙකක් අඩුයි. ඒ කියන්නේ මෙතන 12 තිබ්බෙක් කියලා දෙකක් පිට කරලා කියන්නේ කීයද පුතේ? 10යි. අවදාවත් අපිට ප්‍රෝටෝනවත් නියුට්‍රෝනවත් පුතේ අපිට ඉවත් කරන්න පුළුවන්ද? බෑ. එයා ඉන්නේ පරමාණුවේ මධ්‍ය න්‍යෂ්ටියේ. අපිට ඉවත් කරන්න බෑ ප්‍රෝටෝනවත් නියුට්‍රෝනවත්. එතන මොකද වෙන්නේ? ප්‍රෝටෝනවත් නියුට්‍රෝනවත් අපිට ඉවත් කරන්න බෑ. ඒක නිසා අපිට මෙන්න මේ ප්‍රෝටෝන සංඛ්‍යාව 12යි කියලා දන්නවා. අපි ස්කන්ධ ක්‍රමාංකයක් දන්නවා. අපි ඒකෙන් හොයමු පුතේ ස්කන්ධ ක්‍රමාංකයේ සමානයි ප්‍රෝටෝන සංඛ්‍යාව දන නියුට්‍රෝන සංඛ්‍යාව. එතන ස්කන්ධ ක්‍රමාංකය කොච්චරද පුතේ? 25යි. ප්‍රෝටෝන සංඛ්‍යාව කොච්චරද? 12යි. නියුට්‍රෝන සංඛ්‍යාව කීයද? 13යි. එතකොට 10යි 13යි. උත්තරේ කීයද පුතේ? 6 වෙනි එකට 3. 6 වෙනි එකට 3. හරි. ටක්කල් ලියා ගන්න. හරි පුතේ ගන්න 7 වෙනි ප්‍රශ්නය. මොකද්ද කියන්නේ 7 වෙනි ප්‍රශ්නය? පහත සඳහන් විද්‍යාඥයන් අතරින් පරමාණුක වාදය ගොඩනැගීම සඳහා සම්බන්ධ නොවුයේ කවුරුද? එතකොට පුතේ මේ පරමාණුක වාදය ගොඩනැගීම සඳහා. එතකොට පුතේ නීලස් බෝර්. මේ නීලස් බෝර් කිව්වේ මොකද්ද? නීලස් බෝර් පුතේ බෝර් ආකෘතිය ඉදිරිපත් කරා.
බෝර් ආකෘතිය ඉදිරිපත් කරා. ඊළඟට ශක්ති මට්ටම් සංකල්පය ඉදිරිපත් කරා. ඒතර යා පුතේ ගොඩක් අපිට පරමාණුක වාදය ගොඩනගන්න පුතේ වැදගත් වුණා. එතකොට එක හරි. ඕකේ. ඊළඟට ජේ.ජේ. තොම්සන්. ජේ.ජේ. තොම්සන් පුතේ මොකද කරේ? ජේ.ජේ. තොම්සන්. එතන අපිට ජේ.ජේ. තොම්සන් පුතේ පරමාණු පිළිබඳ පුතේ ඉලෙක්ට්‍රෝන සොයාගත්තා. එතකොට මෙතන E බෙදීමෙන් අනුපාතය කරා. මේ ඉලෙක්ට්‍රෝන සොයා ගන්න පුතේ ප්ලම් කොටින් ආකෘතියක් ඉදිරිපත් කරා. ඔන්න ඔය වගේ ගොඩක් දේවල් කරා. ඒතර ජේ.ජේ. තොම්සන් උත් ඕකේ. ඊළඟට තියෙනවා පුතේ ජේම්ස් චැඩ්වික්. චැඩ්වික් පුතේ පරමාණුක වාදයේ ඉදිරිපත් කරලා පුතේ නියුට්‍රෝන සොයාගත්තා. නියුට්‍රෝන සොයාගත්තේ කවුද? කොහොමද පුතේ? මෙන්න මේ වගේ බෙරිලියම් බෝරෝන් ලෝහයකට ඇල්ෆා කිරණ එව්වා. මොන කිරණද පුතේ? ඇල්ෆා කිරණ එව්වා. බෝරෝන් බෙරිලියම් වගේ පුතේ මොකකටද? ලෝහයකට ඇල්ෆා කිරණ එව්වට පස්සේ මෙන්න මෙතන කිසියම් ආරෝපණයක් නැති අනාරෝපිත අංශ තියෙනවා කියලා මෙයා දැක්කා. ආයෙ මේක ඉටිතුලින් යවද්දී මෙන්න මේකෙන් ප්‍රෝටෝන එන්න ගත්තා. එතකොට පසු කාලෙන මෙන්න මෙයා මේ මොනවද මේ අනාරෝපිත අංශු කියලා කියද්දී කිව්ව මොකද්ද? මෙන්න මෙව්වා ප්‍රෝටෝන කියලා. එතකොට මේ ජේම්ස් චැඩ්වික් කියන කෙනා ප්‍රෝටෝන හොයාගද්දී වැදගත් වුණා. ඊළඟට ලිනස් පෝලින්. ලිනස් පෝලින් පුතේ වැදගත් උනේ නැහැ පරමාණුක වාදය ගොඩනගද්දී. මේ නීලස් පෝලින් කියන කෙනා වැදගත් උනේ පුතේ පෝලින් පරිමාණය. පෝලින් කියන විද්‍යාඥයා පුතේ වැදගත් උනේ විද්‍යුත් ඍණතාවය පිළිබඳව පෝලින් පරිමාණය ඉදිරිපත් කරන්න. ලියා ගන්න. පෝලින් නැමැති විද්‍යාඥයා විසින් විද්‍යුත් ඍණතාවය පිළිබඳව පෝලින් පරිමාණය ඉදිරිපත් කරන ලදී. පෝලින් නැමැති විද්‍යාඥයා විසින් විද්‍යුත් ඍණතාවය පිළිබඳව පෝලින් පරිමාණය ඉදිරිපත් කරන ලදී. එතකොට පුතේ වැරදි මොකද්ද? හතරවෙනි එක්කෙනා අවසාන තියෙන රදර්ෆර්ඩ් අනිවාර්යයි. මොකද්ද? ප්‍රෝටෝන හොයාගත්තා. ග්‍රහ ආකෘතිය හොයාගත්තා. ඊළඟට මොකද්ද කරේ? පරමාණුවේ ත්‍රන්පත්‍ර පරීක්ෂාව ඉටු කරා. ඔය වගේ පුතේ ගොඩක් දේවල් කරන්න ඔය ප්ලම් පොඩි ආකෘතිය බොරු කියලා කිව්වා. ඒ ඔක්කොම කරේ කවුද? රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා. එතකොට පුතේ ඒකට උත්තරේ එන්නේ ලිනස් පෝලින්. 7 වෙනි එකට උත්තරේ එන්නේ 4. හරි. බලමු පුතේ 8 වෙනි ගාන. 8 වෙනි ගාන බලමු. මොකද්ද කියන්නේ? පහත දැක්වෙන ඒවායෙන් කුමන ප්‍රකාශය උපපරමාණුක අංශු සම්බන්ධව සත්‍ය නොවන්නේද? ඒ කියන්නේ උපපරමාණුක අංශු කියන්නේ මොනවද පුතේ? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. අන්න එයාලගේ මොනවද සත්‍ය නොවන්නේ කියලා අහන්නේ. හරි. පළවෙනි එක ඉලෙක්ට්‍රෝන වලට තරංගමය ලක්ෂණ සහ අංශුමය ලක්ෂණ නැත. අනිවාර්යයි පුතේ. මෙයා පුතේ ග්‍රේටිමක් වගේ තිබ්බහම විවර්තන රටා ඇති වෙනවා. අන්න ඒකෙන් අපි කියනවා තරංගමය රටා තියෙනවා කියලා. මෙයා පුතේ මේ මොකද වෙන්නේ? දැම්මට පස්සේ වෘත්තාකාර ගමන් මාර්ග වල ගමන් කරනවා. ඒකෙන් අපිට කියන්න පුළුවන් පුතේ අංශුමය තියෙනවා කියලා. ඒතර පුතේ තරංග ග්‍රේටිමක් මෙන්න මේ වගේ තිබ්බහම මෙන්න මෙයා ග්‍රේටිමක් තුලින් පුතේ යවුවාම මෙන්න මේ වගේ විවර්තන රටා ඇති කරනවා කවුද? ඉලෙක්ට්‍රෝන. ඒතර එක හරි. ඒතර තරංගමය ලක්ෂණත් ගන්නවා මේ ඉලෙක්ට්‍රෝන කියන එක්කෙනා. අනිත් එක මොකද්ද? මේ අංශුමය ලක්ෂණත් ගන්නවා. ඊළඟට පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා ඇති කාක්ෂික ලෙස හඳුන්වන ත්‍රිමාන අවකාශීය ප්‍රදේශවල පැතිරී ඇත. හරිනේ පුතේ කාක්ෂිකවල තමයි ඉලෙක්ට්‍රෝන කියන ඒවා ටික තියෙන්නේ. ඒතර පුතේ දෙකක් හරි. තුන්වෙනි එක අධිශක්ති ඇල්ෆා අංශු මගින් බෙරිලියම් විවර්ෂණය කළ අවස්ථාවේදී නියුට්‍රෝන අනාවරණය කරන ලදී. මම ඉස්සෙල්ලා කිව්වා පුතේ
ඇල්ෆා කිරණ දානවා පුතේ බෙරිලියම් බෝරෝන් වගේ ලෝහයකට ගැව්වට පස්සේ අනාරෝපිත අංශු වෙච්ච නියුට්‍රෝන නිපදවනවා. ඒතර තුනක් හරි. නියුට්‍රෝනය ආසන්න වශයෙන් ප්‍රෝටෝනයට සමාන වන අතර මොකද කියන්නේ? නියුට්‍රෝනය ආසන්න වශයෙන් ප්‍රෝටෝනයට සමාන වන අතර ආරෝපණය රහිත අංශුවකි. අනිවාර්යයෙන්ම පුතේ අරයගේ තියෙන 1.672 2.5 වැඩි කිරීම 10 වෙනි 28 ගේ ස්කන්ධයක් තමයි තියෙන්නේ කාගේද? ප්‍රෝටෝන වල අරයගේ තියෙන 1.672 වැඩි කිරීම 10 ගණක් තමයි තියෙන්නේ පුතේ කාගේද? නියුට්‍රෝන. ආසන්න වශයෙන් දෙන්න එක සමානයි. එතකොට පුතේ ඒකත් හරි. ඊළඟ එක පස්වෙනි එක මූලද්‍රව්‍යයක සමස්ථානිකවල ප්‍රෝටෝන සංඛ්‍යා එකිනෙකින් වෙනස් වේ. නෑ පුතේ. ප්‍රෝටෝන සංඛ්‍යා ජීවිතයේ එකිනෙක වෙනස් වෙන්නේ නැහැ. ඇයි ඒ? දැන් අපි ගමු කාබන් 12 6 කාබන් 13 6 කාබන් 14 6. මෙන්න මේවා සමස්ථානික තුනක් ගමු. මෙන්න මේ සමස්ථානික වල තියෙන පුතේ මොනවද වෙනස් වෙන්නේ නැත්තේ? පරමාණුක ක්‍රමාංකය වෙනස් වෙන්නේ නැහැ. මේ පරමාණුක ක්‍රමාංක කියන්නේ කාටද පුතේ? ප්‍රෝටෝන සංඛ්‍යාවට. එතකොට මේ ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. එතකොට පුතේ ඔළුවට දා ගන්න ඕනේ පරමාණු ක්‍රමාංකය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මොනවද පුතේ? ස්කන්ධ ක්‍රමාංකය. ඒ කියන්නේ වෙනස් වෙන්නේ මොනවද? නියුට්‍රෝන සංඛ්‍යාව. පුතේ තියරි බැරි නම් හදා ගන්න. හරිද? අයිලන්ඩ් රෑන්ක් එකට යනවා නම්. හරිද? ඕකේ? හරි. ඊළඟ පුතේ 9 වෙනි ප්‍රශ්නෙට යමු අපි. 9 වෙනි ප්‍රශ්නෙට යමු. අඳුර ලෝඩ් දා ගන්න. 9 වෙනි ප්‍රශ්නෙට යමු. මොකද පුතේ කියන්නේ 9 වෙනි ප්‍රශ්නය 2014 ප්‍රශ්නය මම A level කරපු අවුරුද්දේ මට වැරදුන එකම ප්‍රශ්නේ පුතේ ඕක. හරිද? මට ඉරිගාන 49 පුතේ ඕකද වැරදිච්ච එකම ප්‍රශ්නය. මොකද මම ඒ කාලේ පුතේ නම් පාඩම් කරේ නෑ. දැනටත් පුතේ සමහර කට්ටියක මට නම් බෑ. මතක හිටින්නේ නෑ. ඔයාලගේ පුතේ මම ක්ලාස් ඇවිල්ලා ටික දවසක් යද්දි සර් මම මොකද මේ x නම් පුද්ගලෙක් වහම x කියන්නේ මොකක්ද කියලා මම හොයනවා කෝල් කරා. අන්න ඒ වගේ පුතේ මට වෙනවා නම් මතක හිටින්නේ නෑ. ඒ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි. ඒ නිසා මට පොඩ්ඩක් එයාගේ සිද්ධියක් ගැන කියන්න. ඒතර මම ක්ලාස් එක ගැන දන්නවා කවුරුත්. හරිද? හරි. එතකොට අපිට කියනවා නියුට්‍රෝනේ සොයාගත්තේ කවුද? නියුට්‍රෝනේ සොයාගත්තේ පුතේ කවුද? ඉලෙක්ට්‍රෝනේ හොයාගත්තේ ජේ.ජේ තොම්සන්. ප්‍රෝටෝනේ හොයාගත්තේ අර්නස්ට් රදර්ෆර්ඩ්. නියුට්‍රෝනේ සොයාගත්තේ පුතේ ජේම්ස් චැඩ්වික්. ජේම්ස් චැඩ්වික්. එතකොට පුතේ උත්තරේ කිය දෙන්නේ 3 2014 A level. ජේම්ස් චැඩ්වික්. ඕකේද පුතේ? ඕකේ. හරි. ඊළඟට යා. ඊළඟ පුතේ කතා කරන්නේ 10 වෙනි ගාන. මේක වැඩි නෑ පුතේ. අයිලන්ඩ් රෑන්ක් එකකදී මේ වේගය හදන්න ඕනේ. ඒකයි මේ වේගෙන් කරන්නේ ඈ. නිකන් ලව් කර පුතේ කරලා හරියන්නේ නෑ. ඒක හොඳට තේරුම් ගන්න. අපි පුතේ ආදරය කියන්නේ අපි ආදරේ ගානට ආදරය කරනවා. ඒ ආදරය කරන්නේ පුතේ පිටින් ඈ. පේපර් එකක් ගත්තට පස්සේ ආදරය කරන්න බෑ. අපි ආදරය කරන දේ කියලා දෙනවා පුතේ තියරි පන්තියේදී. හරිද? පේපර් එකේදී ආදරය කරන්න බෑ. පේපරේදී පුතේ ගත්ත ගමන් දඩබඩ කරලා ලියන්න ඕනේ. හරිද? අර තරින් සර් කෙනෙක් හිටියා ඒවා නෝර්වේගෙන් පේපර් කරනවා. මේ අයිලන්ඩ් රෑන්ක් එකට හදන පේපර් එකක් ඈ. ඕකේද? හරි. පුතේ බලන්න 10 වෙනි ගාන. ප්ලම් පුඩින් ආකෘතිය පරමාණුක ව්‍යුහයේ ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කළේ කවුද? ජේ.ජේ තොම්සන්. එතන පුතේ උත්තරේ 2. 11 වෙනි ගාන. තරංග ආයාමය 305 නැනෝමීටර් වන ප්‍රෝටෝන මවුලයක ශක්තිය. පුතේ මෙන්න මේ වගේ සමීකරණයක් තියෙනවා E සමානයි hf කියලා. මෙන්න මෙයාට කියනවා ෆෝටෝනයක ශක්තිය කියලා. ෆෝටෝනයක ශක්තිය කියලා. මෙයාට කියනවා පුතේ ප්ලාන්ක් නියතය. මේ ප්ලාන්ක් සමීකරණය පුතේ මේ f කියනවා පුතේ සංඛ්‍යාතය. හරිද? එතකොට මේ තියෙන්නේ ෆෝටෝන එකක. ෆෝටෝන මවුලයක් කරන්න මොකද කරන්නේ? පුතේ මවුල සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ. තේරුණාද? හරි. අපෙන් අහන්නේ ප්ලාන්ක් නියතිය මෙච්චරයි නම් ආලෝක ප්‍රවේගය මෙච්චරයි නම්
ෆෝටෝන මවුල එකක ශක්තිය තරංග ආයාමය දීලා තියෙන්නේ. ඒ කියන්නේ පුතේ අපිට අනිවාර්යයෙන්ම වැදගත් c සමානයි f ලැම්ඩා c සමානයි f ලැම්ඩා වැදගත්. මේ තරංග ආයාමය දීලා හින්දා f තනි කරන්න පුතේ c මෙදීම ලැම්ඩා. ඒ කියන්නේ මෙතන f වෙනුවට අපි දානවා පුතේ මොකද්ද? c සමානයි h c ලැම්ඩා. මෙතනින් ආදේශ කරනවා පුතේ මෙතනට. මේ තරංග සමීකරණය. c කියන්නේ මොකද්ද? ආලෝකයේ ප්‍රවේගය. ලැම්ඩා කියන්නේ මොකද්ද? තරංග ආයාමය. අදර ඔළුවට දා ගන්න පුතේ. හරිද? මේ තියෙන තරංග සමීකරණය, මේ තියෙන ප්ලාන්ක් සමීකරණය. හරිද? එතන මේ දෙන්නගේ එකතුවක් තමයි මේ f වෙනුවට පුතේ c බෙදීම ලැම්ඩා දැම්මා. එතන ෆෝටෝන එකේ ශක්තිය මුලින්ම හොයාගමු. එතන e කියන්නේ h කියන්නේ කොච්චරද පුතේ? 6.62 වැඩි කිරීම 10 ඍණ 34යි. c කියන්නේ කොච්චරද? 3 වැඩි කිරීම 10 8යි. ලැම්ඩා කියන්නේ කොච්චරද? 305යි නැනෝමීටර් නම් මීටර කරන්න මොකද කරන්නේ? 10 ඍණ 9 වැඩි කරනවා. නැනෝමීටරයකට මීටරයකට නැනෝමීටර් 10 9ක් තියෙනවා. ඒක 1 නැනෝමීටරයක් මීටරයක් කරන්න මොකද කරන්නේ? 10 9කින් 10 ඍණ 9කින් වැඩි කරනවා. හරි. මෙතන ටක් ගාලා ෆෝටෝන එකේ ශක්තිය හොයන්න. ෆෝටෝන එකේ ශක්තිය ටක් ගාලා ගන්න වෙනාට දෙන්න. හරි. පුතේ මේකේ උත්තරය කීයද දෙන්නේ? කීයද පුතේ? 6. බෙදලා ගන්න 6.5 වැඩි කිරීම 10 ඍණ 19යි ජූල්. මේ එක ෆෝටෝන එකක ශක්තිය. ෆෝටෝන මවුලයක ශක්තිය හොයන්න. ෆෝටෝන මවුලයක ශක්තිය හොයන්න පුතේ. හරිද? මෙන්න මේ ආපු 6.5 වැඩි කිරීම 10 ඍණ 19 කියන එක කෙනා වැඩි කරන්න ඕනේ අවගාඩ්‍රෝ ප්‍රමාණය කොච්චරද? 6.02 වැඩි කිරීම 10 23කින්. එතන ජූල් උත්තරයක්. කීයද උත්තරය? පුතේ වැඩි කරලා ගන්න. මෙතන 10 න් 19යි 10 තොර 3ක් ඉතුරුයි. එතන මේක වැඩි කරාම පුතේ එනවා 391යි වැඩි කිරීම 10 3යි ජූල් කියලා. කිලෝ ජූල් කරන්න පුතේ මොකද කරන්නේ? මේ 10 3න් පුතේ වැඩි කරපු එක 10 3න් බෙදනවා. එතන එනවා 391යි කිලෝ ජූල්. ඒක ආසන්නම් පුතේ උත්තරේ තියෙන්නේ 392යි. එතන පුතේ උත්තරේ කීයද දෙන්නේ? 3. ටක් ගාලා ලියාගන්න ප්‍රෝටෝන මවුලයක ශක්තිය ටක් ගාලා විනාඩියක් දෙන්න. හරි. මේ පුතේ එන සරලයි ඈ. හරි. ඇදෙන කාලය එමෙහෙට රිවිව් කර කර බලන්න ඕවා ඈ. හරි. අපි ඉදිරියට යමු. අපි ඉදිරියට යමු. 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නය. පුතේ අපේ පාඩම් ටික ලන ලස්සනට පේපර්ස් පුතේ 5ක් යනවා. ඔයාලට කැමති කෙනෙකුට පුතේ ජොයින් වෙන්න පුළුවන්. ඊට අමතරව පුතේ අපි වීක්ලි රිවිව් ටෙස්ට් එක පුතේ ලස්සනට වැඩේ කරලා තියෙනවා. හරි. 12 වෙනි ප්‍රශ්නය. 12 ධාතුන පහත පරිච්ඡේදයේ මත පදනම් වේ. එම පරිච්ඡේදයේ සැලකිලිමත්ව කියවා ප්‍රශ්න වලට පිළිතුරු සොයන්න. සමහර ලෝහ පුෂ්ඨ මතට ආලෝකයේ පත්ත වීමෙන් එයින් ඉලෙක්ට්‍රෝන නිකුත් විය හැකිය. ආලෝකයේ අඩංගු ප්‍රෝටෝන ගෙන යන ශක්තිය ලෝහයේ ඉලෙක්ට්‍රෝන වලට හුවමාරු වන අතර ඉලෙක්ට්‍රෝනයන්ගේ ධන ආරෝපිත න්‍යෂ්ටියට බැඳී ඇති ආකර්ෂණ වල අභිබවා යාමට තරම් අවශ්‍ය ශක්තියක් ලබා ගනී. එයට ප්‍රකාශ ඉලෙක්ට්‍රෝනයක් ලෙස පෘෂ්ඨයෙන් පිටව යා හැක. ඉලෙක්ට්‍රෝනයක් පිටව යාමට අවශ්‍ය අවම ශක්තිය ලෝහයෙන් ලෝහයට වෙනස් වේ. හරිද? එන්න බයිලා ටිකක් කියනවා. හරිද? ඒක අපිට වැඩක් නැහැ. අපි පුතේ ගානට යමු. මොකද කියන්නේ? බෝරෝන් න්‍යෂ් පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන මුක්ත වීමට අවශ්‍ය මවුලයකට ඉලෙක්ට්‍රෝන මවුලයක් පුතේ ශක්තිය ඉලෙක්ට්‍රෝන මවුලයක ශක්තිය 240යි කිලෝ ජූල්. ඉලෙක්ට්‍රෝන මවුලයක් අපිට කියනවා බේරියම් වලින් ඉලෙක්ට්‍රෝනයක් ලබා දිය හැකි ආලෝකයේ අවම ශක්තිය වනුයේ.
ඒ කියන්නේ ආලෝකයේ අවම සංඛ්‍යාතය වෙනුවේ ශක්තිය දන්නවා නම් පුතේ මෙයාගේ සංඛ්‍යාතය අහන්නේ බේරියම් 1 ඉලෙක්ට්‍රෝනයක්. ඒ කියන්නේ මේ තියෙන ඉලෙක්ට්‍රෝන මවුලයක් අපි 1 ඉලෙක්ට්‍රෝනයක ශක්තිය තමයි හොයන්න ඕනේ. මේක ඉලෙක්ට්‍රෝන මවුලයක ශක්තිය අපි හොයන්න ඕනේ පුතේ. ඉලෙක්ට්‍රෝනයක ශක්තිය සංඛ්‍යාතය අහන්නේ. හරි. ඉලෙක්ට්‍රෝනයක අවම සංඛ්‍යාතය අහන්නේ පුතේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මවුලයක ශක්තිය කරන්න පුතේ මොකද කරන්නේ? මේ ඉලෙක්ට්‍රෝනයක ශක්තිය කරන්නේ මොකද කරන්නේ? 240 බෙදනවා 6.22 වැඩි කිරීම 1023කින්. එතකොට පුතේ එනවා මොකද්ද? ඉලෙක්ට්‍රෝන එකක ශක්තිය. අපෙන් අහන්නේ ඉලෙක්ට්‍රෝනයක සංඛ්‍යාතයෙන් කොච්චරද කියලා. අපි දන්නවා E සමානයි HF. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ පුතේ ෆෝටෝනයක්. එතකොට මෙන්න මෙයාගේ ශක්තිය තියෙන්නේ කොච්චර? 240 බෙදීම 6.22 වැඩි කිරීම 1023ක්. H කියන්නේ 6.62 වැඩි කිරීම 1034ක්. F කියන එක තමයි පුතේ දන්නේ නැත්තේ. හරිද? තක්කාල F තනි කරලා උත්තරේ ගන්න විනාඩියක් දෙන්න. සුළු කිරීම. අපිට ෆෝටෝන මවුලයක ශක්තිය තමයි පුතේ 240 කියලා දීලා තියෙන්නේ. ෆෝටෝනයක ශක්තිය හොයන්න අපි කරන්න ඕනේ මොකද්ද? එයාගේ ඇවගාඩ්‍රෝ ප්‍රමාණයෙන් බෙදන්න ඕනේ. ඇවගාඩ්‍රෝ අගේ කොච්චරද පුතේ? 6.22 වැඩි කිරීම 1023ක්. එතකොට පුතේ අපිට ආව ෆෝටෝනයක ශක්තිය ආවා. එයා ප්ලාන්ක් නියතයෙන් පුතේ බෙදුවට පස්සේ අපිට F ගන්න පුළුවන්. F කියන්නේ කවුද පුතේ? සංඛ්‍යාතය. හරිද? හරි. ටක් ගාලා සංඛ්‍යාතය ගන්න. වෙනවද දෙන්න. පුතේ මෙතන මේ අපි ජෝල් කරේ නෑ නේද? මෙන්න මෙතන ජෝල් කරන 10 3ෙන් පුතේ වැඩි කරන්න. මෙතන කිලෝ ජූල් වලදී 10 3ෙන් වැඩි කරන්න. ඒතර උත්තරේ නා පුතේ 6 වැඩි කිරීම 10 14යි අපරේට. නැත්නම් මේක පුතේ හර්ට්ස් වෙන්නත් පුළුවන්. ඒතර උත්තරේ කිය දෙන්නේ 12 වෙනි එකට. 12 වෙනි උත්තරේ පුතේ 4. අපි ඊළඟට අහනවා බේරියම් හි මෙම ක්‍රියාවලිය සිදු කළ හැකි වැඩිම තරංගායාමය කොච්චරද? එතන පුතේ තරංගායාමය කොහොමද යන්නේ? C සමානයි F ලැම්ඩා. C සමානයි F ලැම්ඩා දාන්න පුතේ. C කියන්නේ කොච්චර? 3 වැඩි කිරීම 18යි ආලෝකයේ ප්‍රවේගය. මෙයා කොච්චරද පුතේ? 6 වැඩි කිරීම 10 14යි. එතන පුතේ අපිට එනවා ලැම්ඩා ප්‍රමාණයක් එනවා. එතන මෙතන 2යි, මෙතන 1යි, එතන 0.5යි. වැඩි කිරීම 10 14ට 6යි, මෙතන 8යි, මෙතන ඔක්කොම කැපෙනවා. එතන වැඩි කිරීම 10 රින 6යි. එතන මෙතන 10 රින 7යි 5 වැඩි කිරීම. මෙතන එන්නේ පුතේ මොනවද? මීටර වලින් එන්නේ. මෙතන අපි දන්නවා පුතේ මීටරයක් නැනෝමීටර කරන්න මොකද කරන්නේ? 10 රින 7 වැඩි කරනවා 10 9. එතන නැනෝමීටර වෙන්න පුතේ මොකද කරන්නේ? මෙතන 10 7යි, මෙතන 10 දෙකක් ඉතුරු වෙනවා. එතකොට කීයද පුතේ එන්නේ? 500යි නැනෝමීටර වෙනවා ලැම්ඩා. දැක්කද? හොඳට ඔළුවට දාගන්න. 1 මීටරයකට නැනෝමීටර 10 9ක් තියෙනවා. අන්න ඒව හොඳට ඔළුවට දාගන්න. එතකොට පුතේ කීයද ආවේ? 500යි නැනෝමීටර කියලා එනවා. හරිද? ඒක තේරුණාද පුතේ? හරි. එතකොට පුතේ ඒකට උත්තරේ කීයද එන්නේ? 13ට 3. 13ට 3. අග්ගල් ලියා ගන්න 12යි 13යි. විනාඩියක් දෙන්න. හරි. පුතේ ගන්න දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ 14 වෙනි ගාන.
මේ තියෙන පුතේ හයිඩ්‍රජන් වර්ණාවලියේ කොටස් දෙකක්. මේක ලයිමාන් ශ්‍රේණිය බ්‍රාමර් ශ්‍රේණිය කියමුකෝ. එතන පුතේ ලයිමාන් බ්‍රාමර් පාෂන් බ්‍රැකට් ඔන්න විදිහට තමයි යන්නේ ශ්‍රේණිය. එතකොට මේකේ විමෝචන තියෙනවා අවශෝෂණ තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ කියලා බලමු. පරමාණුක හයිඩ්‍රජන් වර්ණාවලියේ රේඛා රටාව සමග වඩාත්ම සමීප සම්බන්ධතාවයක් දක්වන්නේ කොමන් රේඛාවද කියලා අහන පුතේ. මෙන්න මෙයාලගේ පරතරයට වඩා මෙයාගේ පරතරය ලොකුයි. එතන මේ පැත්තට පුතේ ශක්තිය වැඩි වෙන හින්දා රේඛා ලං වෙනවා. එතන පුතේ උත්තරය වෙන්නේ කීයද? පළවෙනි උත්තරය. මෙයාගේ පුතේ ඇඳ ගන්න බාමර් ශ්‍රේණියට වඩා පුතේ ලයිමන් ශ්‍රේණිය මෙන්න මේම ඇන්දොත් එම ශ්‍රේණිය අතර ලයිමාන් බ්‍රාමර් ප්‍රාෂන් බ්‍රැකට් කියලා ගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මේ ලයිමාන්ගේ තමයි පුතේ ශක්තිය වැඩි වෙන්නේ. මෙන්න මේ පැත්තට යනකොට පුතේ මොකද වෙන්නේ? තරංග ආයාමය වැඩි වෙනවා. ශක්තිය අඩු වෙනවා. සංඛ්‍යාතය අඩු වෙනවා. අපි දන්නවා පුතේ E සමානයි HF. ඒ කියන්නේ පුතේ මෙයා නියතයක්. එතකොට සංඛ්‍යාතය වැඩි වෙනකොට මොකද වෙන්නේ? සංඛ්‍යාතයත් වැඩි වෙනවා. හරිද? එතකොට තරංග ආයාමය මේ පැත්තට අඩු වෙනවා, වැඩි වෙනවා. ශක්තිය මේ පැත්තට වැඩි වෙනවා. හරිද? ඕකේ. එතන පුතේ ඒකට එක 15 වෙනි ගානක් ගමු. හයිඩ්‍රජන් වර්ණාවලිය සම්බන්ධයෙන් මින් කොමන ප්‍රකාශය සත්‍ය වේද? හයිඩ්‍රජන් වර්ණාවලියේ රේඛාවල සංඛ්‍යාතයේ වැඩිවත්ම රේඛා ශීඝ්‍රයෙන් එකිනෙකට ළඟා වේ. හරි පුතේ. මෙන්න රේඛාවල පුතේ සංඛ්‍යාතයේ වැඩි වෙද්දි ශක්තිය වැඩි වෙන පැත්තට රේඛා එකවර ලං කරනවා. එක හරි. හරිද? හයිඩ්‍රජන් වර්ණාවලියේ රේඛාවල සංඛ්‍යාතයේ වැඩිවත්ම රේඛා ශීඝ්‍රයෙන් එකිනෙකට ළඟා වේ. කියන්නේ පුතේ ඒවා ළඟයි. බලමුකෝ ඉතුරු ටික. හයිඩ්‍රජන් වර්ණාවලියේ රේඛාවල සංඛ්‍යාතයේ වැඩිවත්ම රේඛා ශීඝ්‍රයෙන් එකිනෙකට ඈත්තේ. නෑ පුතේ සංඛ්‍යාතයේ වැඩි වෙද්දි රේඛා ලං වෙනවා. මොකද වෙන්නේ අනිත් එක? තරංගායාමයේ වැඩි වෙද්දි තමයි පුතේ රේඛා ඈත් වෙන්නේ. ලියා ගන්න. සංඛ්‍යාතයේ වැඩි වෙන විට වර්ණාවලියේ සංඛ්‍යාතයේ වැඩි වෙන විට වර්ණාවලියේ රේඛා ලංවන අතර තරංග ආයාමයේ වැඩි වන විට රේඛා ඈත් වේ. තරංග ආයාමයේ වැඩි වන විට රේඛා ඈත් වේ. අර තුන්වෙනි එක බලන්න පුතේ. හයිඩ්‍රජන් වර්ණාවලියේ අනුයාත රේඛා අතර සංඛ්‍යාත වෙනස නියත වේ. එහෙම පුතේ නෑ. මෙන්න මේ අනුයාත කියන්නේ එක ළඟ රේඛා අතර මේ වෙනස් පුතේ. වෙනස් එකිනෙකට වෙනස් පුතේ සංඛ්‍යාත. ඒ කියන්නේ තුන්වෙනි එකත් වැරදි. එක හරේ දෙක වැරදි තුන වැරදි. ඊළඟට හයිඩ්‍රජන් ලබා දෙන්නේ විමෝචන වර්ණාවලියක් පමණි. නෑ පුතේ හයිඩ්‍රජන් ලබා දෙනවා විමෝචන වර්ණාවලියක් සහ අවශෝෂණ වර්ණාවලියක් කියන දෙකම. එතන පුතේ පස්වෙනි එක කියන්නේ මොකද්ද? හයිඩ්‍රජන් ලබා දෙන්නේ අවශෝෂණ වර්ණාවලියක් පමණි. එතන පුතේ ඒකත් වැරදි. ඒකට ලියා ගන්න හයිඩ්‍රජන් අවශෝෂණ වර්ණාවලියක් සහ විමෝචන වර්ණාවලියක් යන දෙකම ලබා දේ. හයිඩ්‍රජන් අවශෝෂණ වර්ණාවලියක් සහ විමෝචන වර්ණාවලියක් යන දෙකම ලබා දේ. ඊළඟට කතා කරන්න පුතේ 16 වෙනි ගාන. 16 වෙනි ගාන මොකද්ද කියන්නේ? පරමාණුක වර්ණාවලි සම්බන්ධයෙන් මින් කුමන ප්‍රකාශය අසත්‍ය වේද? පරමාණුක වර්ණාවලි විමෝචන වර්ණාවලි වගේ අධ්‍යයනය කළ හැක. හරි පුතේ. විමෝචන වර්ණාවලි වලින් පරමාණුක වර්ණාවලි අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. දෙවෙනි එක පරමාණුක වර්ණාවලි අවශෝෂණ වර්ණාවලි වලින් අධ්‍යයනය කළ හැක. අනිවාර්යයි. තුන්වෙනි එක පරමාණුක වර්ණාවලියක වර්ණාවලික්ෂ රේඛා පැහැදිලිව පෙනෙන රේඛා කිහිපයක් වශයෙන් දක්නට ඇත. පුතේ රේඛා කිහිපයක වර්ණාවලිය දක්නට ලැබෙනවා. අවශෝෂණ වර්ණාවලියක අඳුරු රේඛා පැහැදිලිව පෙනෙන අතර රේඛා ශ්‍රේණි කිහිපයක් වශයෙන් නැත. අඳුරු රේඛා පැහැදිලිව වෙන්නේ පෙනෙන අතර රේඛා ශ්‍රේණි පැහැදිලි වශයෙන් නැත.
පරමාණුක වර්ණාවලියක දීප්තිමත් රේඛාවක් සලකන බලන විට පරමාණු එක්තරා ශක්ති මට්ටමක අතර සරල සම්බන්ධතාවයක් නැත. හරිද? ඒතර මොකද මේ කියන්නේ? දීප්තිමත් රේඛාවක් තිබ්බම පුතේ ඒකත් අපිට ගන්න පුළුවන්. උත්තරේ 5 වැරදෙන්නේ. හරිද? ඒතර පුතේ රේඛා ශ්‍රේණියක් අපිට දක්නට ලැබෙනවා. ඒතර මොකද වෙන්නේ? අඳුරු රේඛාවලත් පුතේ රේඛා අපිට පෙන්වනවා පුතේ හරියට. එතකොට පැහැදිලි රේඛා පුතේ අඳුරු රේඛා පැහැදිලි වෙන්නේ පෙනෙන රේඛා ශ්‍රේණියක් වශයෙන් නොපවතී. අවශෝෂණ වර්ණාවලියක තියෙන පුතේ දීප්තිමත් රේඛා. එතකොට පුතේ ඒක වැරදි. 16 වෙනි උත්තරේ කියන්නේ 5. ඊළඟ බලා ගන්න 17 වෙනි ප්‍රශ්නය. 17 වෙනි ප්‍රශ්නය ගන්න. හයිඩ්‍රජන් පරමාණුක විමෝචන වර්ණාවලිය සම්බන්ධව මින් කුමන ප්‍රකාශය සත්‍ය වේද? n2 සිට 1 දක්වා සංක්‍රමණයට අනුරූප වන්නේ දීර්ඝතම තරංග ආයාමයක් ඇත. එතන පුතේ මොකද වෙන්නේ? දීර්ඝතම තරංග ආයාමයක් වෙනවාද ඒක? නෑ පුතේ. ඒ පැත්තට පුතේ ශක්තිය වැඩි වෙන්නේ. මේ පැත්තට පුතේ ශක්තිය වැඩි වෙන්නේ. මේ පැත්තට පුතේ මොකද වෙන්නේ? තරංග ආයාමය වැඩි වෙන්නේ මේ පැත්තට. තේරුණාද? ඊළඟට n3 සිට 2 දක්වා අපිට නිරූපණය වන්නේ ඇල්ෆා H ඇල්ෆා රේඛාවට. හරි පුතේ. සාමාන්‍යයෙන් 2 ඉඳන් 3 දක්වා ඇල්ෆා. දැන් මෙතන ඉඳන් 2 අපි ගමුක මෙහෙම. මේ බාමර් ශ්‍රේණිය පුතේ කියන්නේ ඇල්ෆා බීටා ගැමා තියෙන්නේ. මේ 1 2 තියෙනවා. මේ 2 ඉඳන් තමයි පුතේ බාමර් ශ්‍රේණිය පටන් ගන්නෙ. ඊට වඩා පුතේ අඩුයි. දැන් මේ 2 ඉඳන් 3 දක්වා යනවා පුතේ. කවුද? ඇල්ෆා යනවා. 2 ඉඳන් 4 දක්වා යනවා පුතේ බීටා. 2 ඉඳන් 5 වෙනකන් යනවා පුතේ ගැමා. 2 ඉඳන් 6 වෙනකන් යනවා පුතේ ඩෙල්ටා. හරිද? ඩෙල්ටා යනවා. ඊළඟ පුතේ ඩෙල්ටා යනවා. එතකොට මේ ඇල්ෆා 2 ඉඳන් 3 වෙනකන් යන්නේ පුතේ ඒ ප්‍රකාශය හරි. උත්තරේ පුතේ 14 2. ඊට පස්සේ බලමු පළමු රේඛා ශ්‍රේණිය අදෝරක්ත කලාපයේ පිහිට ඇත. හරිද? ලයිමාන් ශ්‍රේණිය පුතේ මොන ශ්‍රේණියේ තියෙන්නේ? පාරජම්බුල කිරණකයේ තමයි තියෙන්නේ. උත්තරේ තුන්වෙනි එකත් වැරදි. හරිද? පාරජම්බුල ප්‍රදේශ තමයි පුතේ ලයිමාන් තියෙන්නේ. ඊළඟට දෙන ලද ශ්‍රේණියක අනුයාත රේඛා දෙක අතර පරතරය ශක්තිය වැඩි වෙන දිශාවට වැඩි වෙයි. නෑ පුතේ. ශක්තිය වැඩි වෙන දිශාවට රේඛා අතර පරතරය මොකද වෙන්නේ? අඩු වෙනවා. අපි ඉස්සෙල්ලත් කතා කරා. රේඛා ශ්‍රේණියක් ගත්තොත් මෙහෙම රේඛා ශ්‍රේණියක් ගත්තොත් පුතේ මෙන්න මේ වගේ රේඛා ලං වෙනවා නම් මෙන්න මේ පැත්තට පුතේ මොකද වෙන්නේ? මෙන්න මේ පැත්තට ශක්තිය වැඩි වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙනවා. තරංග ආයාමය අඩු වෙනවා. අන්න ඒවා හොඳට යන්න අඩුවට. හරිද? ඊළඟට පහළ මට්ටම් වල සිට ඉහළ මට්ටමට ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වූ විට විකිරණ විමෝචනය සිදු වේ. හරිද? එහෙනම් පුතේ විකිරණ විමෝචනයක් සිද්ධ වෙන්නේ නැහැ පුතේ. ශක්තිය ක්වොන්ටමීකරණය වෙලා යන්නේ. එතන පුතේ මොකද වෙන්නේ? උත්තරේ වෙන්නේ කීයද? 17ට 2. එතන පුතේ මේ බාමර් ශ්‍රේණියේ 2 ඉඳන් 3 දක්වා පුතේ ඇල්ෆා, 2 ඉඳන් 4 දක්වා බීටා, 2 ඉඳන් 5 වෙනකන් ගැමා, 2 ඉඳන් 6 වෙනකන් ඩෙල්ටා කියලා පුතේ රේඛා කාණ්ඩ 4ක් තියෙනවා. හරිද? හරි. 18 වෙනි එක බලමු. 18 වෙනි එක තමයි යමු. n4 සිට n2 දක්වා බීටා පවතී. n4 සිට 2 දක්වා බීටා පවතී. මොකද්ද මේ කියන්නේ? පාසදාන් නේවායෙන් හයිඩ්‍රජන් වර්ණාවලිය පිළිබඳ සත්‍ය නොවන ප්‍රකාශය වන්නේ. ඒ හරි නේද? 2 ඉඳන් 4 වෙනකම් පුතේ ඒ හරි. සත්‍ය නොවන ප්‍රකාශ දෙක අහන්නේ. h අනන්තයේ සිට h 1 දක්වා අතර ඇති ශක්ති වෙනස හයිඩ්‍රජන් අයනීකරණ ශක්තිය වේ. එහෙම කියන්න බෑනේ පුතේ. මේ වැරදි. වර්ණාවලියක එක් රේඛාව හයිඩ්‍රජන් පරමාණුවේ ශක්ති මට්ටම නිරූපණය කරයි. එහෙම ගන්න බෑ. D1 n2 සිට n1 දක්වා ශක්ති මට්ටම් අතර වෙනස n3 සිට n2 දක්වා ශක්ති මට්ටම් අතර වෙනසට වඩා කුඩාය. මොකද්ද n2 සිට n2 සිට 1 දක්වා. මෙච්චරයි. n3 සිට 2 දක්වා. මෙච්චරයි. ඒ දෙන්න අතර ශක්ති වෙනස n3 ශක්ති දෙක අතර වෙනස වඩා අඩුයි. ඇත්තනේ. මේක ලොකුයි මේක අඩුයි. එතකොට D හරි. BD පුතේ වැරදි උත්තර අහන්නේ. BC තමයි පුතේ වැරදි උත්තරේ. උත්තරේ 2.
18 2 වැරදි උත්තර අහන්නේ ඈ. හරි උත්තර නෙමෙයි අහන්නේ වැරදි උත්තරේ. පටලවා ගන්න එපා. ඊළඟ පුතේ 19 වෙනි එකත් ඔහොමම ගන්න. ඔක්කොම වර්ණාවලියෙන් තමයි ඔක්කොම කතා කරා යන්නේ. හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලි අනුයාත ශ්‍රේණි දෙකක් විමෝචන රේඛාවල වර්ණාවලි සැකස්ම නිරූපණය කරන්නේ කුමන නමකින්ද? පුතේ මේ ඔක්කොම පාස් පේපර්ස් ඈ. හරිද? ඒතර පුතේ ඔයාලා පාස් පේපර්ස් කරලා ඉවරයි. ඒතර පුතේ පේනව නේද? හොඳට අහගන්න ඒක. මෙන්න මෙහෙමයි පුතේ වර්ණාවලි දෙකම යාලා නිරූපණය කරන්නේ. 19 වෙනි ප්‍රශ්නේ යන්නේ. හොඳට බලා ගන්න. මෙන්න මෙහෙමයි පුතේ නිරූපණය කරන්නේ. මෙන්න මේ පැත්තට පුතේ ළඟම රේඛාව තියෙන්න ඕනේ. ඇයි ඒ? එයාට පුතේ ශක්තිය වැඩි. ඒ ලයිමාන් ශ්‍රේණිය. හරිද? ඊට පස්සේ පුතේ ඊට වඩා මෙන්න මේ පරතරයට වඩා චුට්ටක් පරතරය වැඩි. ඇයි ඒ? මේ පැත්තට යද්දි පුතේ තරංග ආයාමය වැඩි වෙනවා. මේ පැත්තට යද්දි ශක්තිය සහ සංඛ්‍යාතය වැඩි වෙන හින්දා. ඒතර මේට වඩා පුතේ චුට්ට පරතරය වැඩි. ඊළඟ ශ්‍රේණිය පුතේ ඊටත් වඩා චුට්ටක් පරතරය වැඩි දෙන්න අතර. අන්න ඔහම තමයි යන්නේ. ඒතර මේ තියෙන එක ශ්‍රේණියක්, මේ තියෙන එක ශ්‍රේණියක්, මේ තියෙන එක ශ්‍රේණියක්. එතන පුතේ පේනවාද? ඒ වගේ නිරූපණයක් අපිට පෙන්වන්නේ කීවෙනි එකාගේද පුතේ? අපිට පෙන්වනවා පුතේ දෙවෙනි එකාගෙන් 19ට 2. 19ට 2. ඊළඟට අපෙන් අහනවා පුතේ පහත 1 සිට 5 දක්වා කුමන තීරුවෙන් එහි සඳහන් එක් විද්‍යාඥයාගේ නම නිරූපණ තීරුවේ දැක්වෙන ක්‍රියාකාරකම් සමග නිවැරදිව ගැලපේද? පරමාණුවේ න්‍යෂ්ටික ආකෘතිය යෝජනා කිරීම. කවුද පුතේ? හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලි විවරණය කිරීම. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතය නිර්ණය කිරීම. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සහ ස්කන්ධය අතර අනුපාතය හොයාගත්තේ කවුද? ඊට පස්සේ පරමාණුක වර්ණාවලි විවරණය කරේ කවුද? ඊට පස්සේ පරමාණුක න්‍යෂ්ටික ආකෘති ඉදිරිපත් කරේ කවුද? හොඳට ඔළුවට දාගන්න. කවුද පුතේ? යන්න බලන්න. පරමාණුක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සහ ඊ බෙදීම m අනුපාතය ඉදිරිපත් කරේ කවුද පුතේ? සාමාන්‍ය ඊ බෙදීම m අනුපාතය ඉදිරිපත් කරේ පුතේ තොම්සන්. ඒතර පුතේ 1 2 තමයි උත්තරේ එන්න ඕනේ මොකක් හරි. ඊට පස්සේ පුතේ හයිඩ්‍රජන් පරමාණුක වර්ණාවලිය විවරණය කිරීම සිද්ධ කරේ පුතේ බෝර්. න්‍යෂ්ටික ආකෘති ඉදිරිපත් කරේ කවුද පුතේ? රදර්ෆර්ඩ්. ඒතර උත්තරේ කීයද දෙන්නේ පුතේ? 2. ඉලෙක්ට්‍රෝනයක ඊ බෙදීම අනුපාතය ඉදිරිපත් කරේ පුතේ තොම්සන්. ඊට පස්සේ හයිඩ්‍රජන් වර්ණාවලිය කියන කිව්වේ කවුද? කවුද පුතේ කිව්වේ? බෝර් කිව්වේ. බෝර් ආකෘතියෙන් පුතේ ගැන මට පැහැදිලි කරනවා. ඊට අමතරව පරමාණු න්‍යෂ්ටික ආකෘති ඉදිරිපත් කරේ කවුද පුතේ? රදර්ෆර්ඩ්. පුතේ අද අපි කතා කරේ genuine island rank paper number 2. වේගෙන් යනවා. ඒක තමයි පුතේ island rank එකක් හදන එකේ ක්‍රියාමාර්ගය. ඔයාලගේ වේගය හුරු කරන්න ඕනේ, හිතන විදිය හුරු කරන්න ඕනේ. මම මෙතන ඇවිල්ලා ඔයාලට බබා පාට් එකට ඉගෙනුවොත් පුතේ මොකද වෙන්නේ? ඔයාලට වේගය හදා ගන්න බැරි වෙනවා. ඒතර ඔයාලත් මං වගේ වේගෙන් හිතන්න පුරුදු වෙන්න තමයි මම මේ පේපර් එක island rank paper එක වේගෙන් කරන්නේ. හරිද? ඒක නිසා පුතේ island rank paper වලට දිගටම join වෙන්න. මේ දෙවෙනි paper එක ඊළඟ paper එකේ හමුවෙන් බලාපොරොත්තු වෙන්න. අද නම් පන්තිය ඉවර කරනවා. හරිද? ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අපේ island rank genuine island rank create paper number 3 බලන්න පුළුවන්. ස්තුතියි.